සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සිත්නෙත් අසපුවට වැඩම කරවුන් ලබන වන්දනීය පූජනීය වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මේ මොහොතේ අපිව සවන් දෙන ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සියලු දෙනාටම දවසේ රැස් කරගන්න ලැබිච්ච සියලුම කුසල් සතුටු සිතින් අනුමෝදන් වෙමින් අපි මේ ධර්ම දේශනාව ගෞරවයෙන් ශ්‍රවණය කරමු. පින්වත්නි, අපිට මේ ලෝකයේ සෑම සත්වයක්ම, සියලු මිනිස්සු, සියලු දෙවියෝ, සියලු බ්‍රහ්මයෝ හැම කෙනෙක්ම සතුටින් ජීවත් වෙන්න සොයනවා කියන එක ආයි අමුතුවෙන් කියන්න ඕන රහසක් නෙමෙයි. හැමෝම හොයන්නේ සතුට. මිනිස්සුන්ගේ ජීවිතවල සමහර වෙලාවට ඒ සතුටට අවශ්‍ය කරන පරිසරයක් තිබිලත් සතුට නැති මිනිස්සු අපිට අපේ ජීවිතේ හරියට හම්බ වෙනවා. මට මේ ආසන්න කාලේ එක්තරා මෞතුමියක් සහ තවත් දියණියක් පිළිබඳව ආරංචි වෙච්ච සිදුවීමක් ඔස්සේ මම කල්පනා කරපු දෙයක් මේ මොහොතේ ඔබට කියන්න හිතුවා මාතෘකා කරගෙන. එක්තරා දියණියක් ගැන තොරතුරක් අපිට ලැබුණා. ඇය හරි පින්වන්ත විදිහට ධර්මයේ හොඳට අහන, හොඳට සිල් සමාදන් වෙලා වැඩසටහන් එක්ක හොඳට ඉන්න ළමෙක්. මේ ළමයාට ජීවිතය ගැන එකපාරට මහ තනිකමක් වගේ, කලකිරීමක් වගේ ඇවිල්ලා ඇය අම්මත් එක්ක කියනවලු, අම්ම මට හිතුණොත් එකපාරටම මම පිටකොටුවට ගිහිල්ලා නගිනවා ගාල්ල යන කෝච්චියක. මම කොළඹ ඉන්න ළමෙක්. මම ගෝලු මම නගිනවා ගිහිල්ලා ගාල්ල යන කෝච්චියක. මං යනවා ගිහිල්ලා ගාල්ලෙන් බැහැලා බැස්සට පස්සේ මම ආපහු ගාල්ලෙන් නගිනවා එහෙම කොටු වෙන කෝච්චියක. නැගලා ආයි මං කොටුවට ඇවිල්ලා ගෙදර එනවා කිව්වලු. දැන් ඔය ඇත්තන්ට හිතේ ඒ මොන පිස්සු කතාවක්ද කියලා. කොටුවට ගිහිල්ලා ගාල්ලේ කෝච්චියක නැගලා ගාල්ලෙන් බැහැලා ආයි කොටුවේ කෝච්චියක නැගලා ආපහු ඇවිල්ලා දැන් ඔයගලන් හිතේ ඇයි ඒ වෙල් කාලේ වැඩිකමද? සල්ලි වැඩිකමද මොකද්ද? නෑ, ඇයට දැනෙනවලු ජීවිතේ ඒකාකාරීකම මිදෙන්න පොඩ්ඩක් මුහුද දිහා බල කෝච්චියේ ගිහිල්ලා එන්න ඕනේ ආපහු. හිතට හරි වෙහෙසයිලු. එතකොට ඔළුව හැරිච්චත යනවා කියලා සමහර මිනිස්සු කියන්නේ. ආන් ඒ වගේ යන්න හිතනවා කියලා. තවත් එක්තරා මහත්මියක් තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක මාව මුණ ගැහෙන්න ඇවිල්ලා
කතා කරනකොට ඒ ඇත්තෝ මිල මුදලින් එහෙම ලොකු අපහසුතා තියෙන පවුලක් නෙමෙයි. ඒ වගේම මම හොඳටම දන්නවා ජීවිතේ සතුටින් ඉන්න කියලා ඇයට අවශ්‍ය කරන හැම විදිහෙම පහසුකම් ඒ මහත්තයා දීලා තියෙනවා. එතුමියත් අර වගේම කතාවක් කියනවලු හැමතිස්සෙම. මට එපා වෙලා තියෙන ගෙදර ඉන්න බෑ, ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ කොහේ හරි ට්‍රිප් එකක් යන්න ඕනලද? නෑ. බලන් ගියාම මාසෙකට දවස් කීපයක් නිතරම රටේ කොහේ හරි යනවා. ඇවිදිනවා. දැන් ඇයට තියෙනවා මොකද්ද පාළුවක්. ජීවිතේ පා වෙලා. පුංචි දරුවෙකුයි නව වුණ වයසේ වගේ තව දරුවෙකුයි ඉන්න අම්මා කෙනෙක් මේ. ඉතින් ඇය කියනවා මේ අර චූටි බබා නැත්තම් මහාන වෙනවා කියලා. සමහරව ඒ වගේ කලකිරීම මාහම ඇවිල්ලා මහාන වෙනවා පින්වත්නි. මේ වෙලාවේ අපිව අහන අය අතරෙත් ඔයගේ කලකිරීම, හිත පීඩා, මානසික වියවුල්, මානසික ආතති, විෂාදය, විවිධ විදිහට පීඩන හිතවල තෙරපිච්ච අය මේ වෙලාවේ අපිව අහනවා ඇති. දැන් බලන්න සියලු දේ තිබිලත් සමහර අය එකපාරට මේ ප්‍රශ්න නැතුව එක සැරේට මෙහෙම හිතට එන්නේ. සමහරුන්ට නම් ණයතුරුස් හරි මොන හරි ජීවිතේ විසඳ ගන්න බැරි ලොකු ප්‍රශ්න ආරවුල් හින්දා එක්ක මහත්තයාගේ මොනවා හරි තියෙන ප්‍රශ්නයක් හින්දා මොනවා හරි එහෙම දේවල්. දැන් මෙතන එහෙම කිසි දෙයක් නැතුව පින්වත්නි එක සැරේට ජීවිතේ මනසින් කඩා වැටෙනවා. ජීවිතේ තනි වෙලා වගේ හිතෙනවා. කාත් කවුරුත් නැහැ කියලා හිතෙනවා. ඔබ දන්නවද පින්වත්නි සමහරව ওই විදිහට හිතච්ච අය එයා මොකද්ද කරන්නේ යාට තේරෙන්නේ නැති තරම් එයාගේ මනස විකෘති වෙනවා. ඒ වෙලාවට කිසි දෙයක්කට බය නැති වෙනවා. බය නැති වෙනවා කියලා කියන්නේ හිතුනොත් ගිහිල්ලා මොහොතට පයින්. හිතුනොත් ගිහිල්ලා කෝච්චියට බෙල්ල තියන්න. ඕන දෙයකට බය නැති වෙනවා. අපි හිතමු මනසේ තරමට කඩා වැටුණාට පස්සේ කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් සමහර වෙලට ලෝකයෙන් හොයනකොට ලෝකයක් ඒවා ඇහිලා හිතන්නේ පිස්සුද? මොකක්ද මේ හිතන්නේ? එහෙම ලෝකයා උපදෙස් දෙනවා. ලෝකේ බොහෝ දෙනා ඒ වගේ දෙයක් කියනකොට මේ විකාරද මොනවද මේ? කී අර මිනිස්සයාගේ මනස හරි නිකන් මේ බොළඳ ප්‍රශ්නයක් මොකටද ඔච්චර මේ දිග්ගහගෙන හිතන්නේ කියලා උපදෙස් දෙන්න උත්සාහ කරනවා. පින්වත්නි, ඒ වගේ උපදෙස් වලට විසඳෙන්නේ නැති ඒ හිතේ තියෙන පීඩාවල් ඕන්ට විසඳා ගන්නට හිතන්න යම් කිසි පැත්තක් පෙන්වලා දෙන්න ඕනි කියලා මං හිතුවා. මේක ඔබ ජීවිතේ අහන වෙනස් ධර්ම දේශනයක් වෙයි. මොකද හේතුව අපි මේ පැත්ත වැඩි හිතන්නේ නැති පැත්තක් අද කියලා දෙන්න කියලා හිතුවේ. ඔබ දන්නවද මිනිස්සුන්ගේ ජීවිතේ සියලු දේවල් කර්මයට බාර දෙන්න බෑ. හැබැයි අපිට හිතන්න බැරි, හිතා ගන්න බැරි විදිහේ මානසික පීඩාවල්, මානසික ආරවුල්, පසුතැවීම්, කලකිරීම, එපා වීම පින්වත්නි කර්ම විපාක නිසා කර්මජ රෝග විදිහටත් එනවා. සමහර වෙලාවට ඒ වගේ තියෙන කර්මජ රෝගයක් කර්මයෙන්ම විසඳ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම මේ වෙලාවේ ඔබට ඒ සඳහා පිළියම් ටිකකුත් එක්කම මේ දේශනාව තේරුම් කරලා දෙන්න කියලා හිතුවා. මොකද මිනිස්සු හැමෝම සතුටින් ඉන්න කැමතියි. මිනිස්සුන්ගේ හිතවල තියෙන පීඩාවල් මිනිස්සු හැරිලා ඒ පස්සට ඇයි මට මෙහෙම උනේ කියලා හිතන්න කැමතියි. දැන් මම මේ කියන්නේ ණයතුරුස් හරි මොකක් හරි ප්‍රශ්න හින්දා පීඩනේ ඉන්න නෙමෙයි. අර දැන් මං කිව්ව જાති කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්න වෙලා. මේ හොඳට ඔහේ ඉන්න ගමන් එක පාටම නැති ප්‍රශ්නයක්. එක පාට හිතනවා මට කවුරුත් ආදරේ නැහැ. මෙයාට හැමෝම හරි ආදරේ. හැබැයි එක සැරේට හිතනවා මං තනි වෙලා. මට කිසි කෙනෙක් නැහැ.
පින්වත්නි ස්වාමීන් වහන්සේලාටත් පැවිදි ජීවිතය තුල ඔබ දන්නවද පැවිදි වෙලා ඉන්නකොට ඕ වගේ එක සැරේටම මේ හොඳට පැවිදි ජීවිතයට ආදරෙන් හිටපු සමහර ස්වාමීන් වහන්සේලා පින්වත්නි හිතා ගන්න බැරි විදිහට කලකිරෙනවා පැවිදි ජීවිතේ. සමහර ස්වාමීන් වහන්සේලා සීලය ගැන හරිම සියුම් විදිහට හිතමු. ඇතැම් ස්වාමීන් වහන්සේලා අපි පින්වත්නි අද වර්තමානයේ මුණ ගැහෙනවා ගිහි වෙලා දැන් කසාදත් බැදලා මේ අපි ඉස්සර ඇසුරු කරපු සීල ගැන හරිම සියුම් විදිහට ආසාවෙන් හිතාගෙන පැවිදි ජීවිතය ගත කරපු සමහර ස්වාමීන් වහන්සේලා අපිට හම්බ වෙනවා. දැන් ගිහි හිතන්නේ නැති තැන්වල පින්වත්නි හිතා ගන්න බැරි විදිහේ කලකිරීම ජීවිතවල එනවා කියන එක ගිහිද පැවිදිද කියලා ભેදයක් නැහැ. ඒක කාටත් එකයි. දැන් මේ යන්නේ ඔය කලකිරීම වලට තියෙන හේතු වලට එක්තරා පැත්තක් විතරයි. මේ කියන පැත්ත හැම කලකිරීමකටම අයිති නැහැ. කර්මය නිසා ඇතිවෙන මානසික කලකිරීම, කර්මය නිසා ඇතිවෙන පසුතැවීම, කර්ම නිසා වෙන එපා වීම, ජීවිතේ දාලා යන්න ඕනි කියලා හිතන අවස්ථා, සිවුරු ඇරලා යන්න ඕනි කියන අවස්ථා අපේ ජීවිතවල එනවා කියන එක පෙන්නලා දෙන්නේ ඒකට කළ යුතු පිළියමටත් ඔබව උනන්දු කරවන අදහසින්. නැතුව මේ හැම ප්‍රශ්නයක්ම ආපු ගමන් ඒක කර්මයට බාර දීලා කරන්න දෙයක් නැහැ. ඉතින් මට මේ කර්මෙ විඳවන්න වෙනවා කියන මතයට එන්න නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා හරි අමුතු වැඩ කරපු හාමුදුරුවරු හිටියා. ඔය අතරේ පින්වත්නි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේට ඕනේ හැම වෙලාවෙම පැවිදි ජීවිතේ ඉන්න බෑ මට කියන සිතුවිල්ලත් එක්ක ඒකට විසඳුමක් හොයනවා. පැවිද්දින්න හිත දෙන්නේ නැහැ. මේ හාමුදුරන් මේ බුදුරජාණන් සිද්ධි. හැබැයි ඒකේ තේරුම සිවුරු අරින්න නෙමෙයි. මොකද උන්වහන්සේට ගිහි ගෙදරට කැමතිත් නැහැ. දැන් ඉතින් හරි ප්‍රශ්නයක් නේ. පැවිද්ද ඉන්න කැමතිත් නැත්තම් ගිහි ගෙදරට යන්න කැමතිත් නැත්තම් කොහේ යන්නද? උන්වහන්සේට ගිහි වෙන්නත් බෑ. සිවුරේ ඉන්නත් බෑ. කල්පනා කරා මේකට විසඳුමක් අන්තිමට උන්වහන්සේ තෝරගත්තා. ඒකට තියෙන එකම විසඳුම සීදි විනාසා ගන්න එක. මොකද මට සිවුරත් එපා නම් මේක ඉන්නත් බැරි නම් ගිහි ගෙදරට යන්නත් බැරි නම් මම මේ සිවුරෙදිම සීදි විනාසා ගන්නවා. සිවුරු අරින්න නැතුව. පින්වත්නි ස්වාමීන් වහන්සේ සිවුරු අරිනවා කියන අදහසට අකමැති වුණේ කර්ම විපාකයක් නිසා. සිවුරු අරින්නේ නැහැ කියන එකට සිතුවිල්ල හැදුනෙත් කර්ම විපාකයක් නිසා. සිවුරු ඉන්න බෑ කියන සිතුවිල්ල ආවෙත් කර්ම විපාකයක් නිසා. දැන් ඕගොල්ලෝ සමහරලාට සාමාන්‍ය ජීවිතේ දකින සිවුරු ඇරලා යන හාමුදුරු කෙනෙක් දැක්කම කොයි හරි ගෑණියෙක් අහුවෙන්නේ නැති ඒකයි ඔය කියලා ගත් කරට කියන්නේ ඕවනේ නේ. මිනිස්සු හිතන්නේ නැති පිටිපස්සෙන් ආපු කර්ම විපාකත් මේවා පිටිපස්සේ තියෙන්න පුළුවන්. මේවා දැන් මේ ඒකයි මම කිව්වේ හිතන්නේ නැති පැති මේක ටිකක් අපි සාකච්ඡාවට භාජනය කරන එක හොඳයි කියලා. මේවා තේරුම් අරගන්න ඕනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ සීදි විනාසා ගන්න ඕනේ කියලා හැමතිස්සෙම කල්පනා කර ඉන්නකොට උන්වහන්සේ ඒකට ක්‍රම හෙව්වා. එක විදියට හිතුවා. ඔහොම ඉන්න අතරේ උන්වහන්සේ කුටියේ ඉන්නකොට ඇහුණ එකපාරට එළිය ස්වාමීන් වහන්සේලාගේ හරි සද්දයක් කලබලයක්. ඉක්මනට දොර ඇරලා ඇවිල්ලා බැලුවා. බලනකොට ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මොකද්ද මේ අල්ලගෙන බයෙන් අරන් යනවා. ලං වෙලා බැලුවා. හාමුදුරුවෝ ඔක්කොම මේ වෙලාවේ එතන හරි කලබලෙන් වගේ හිටියේ. එතන මාර්ගඵල ලැබපු හාමුදුරුවෝ නෙමෙයි හිටියේ. බලද්දි මේ කලයක් උස්සගෙන යනවා. කලයක් උස්සගෙන යනවා මේ කලබලෙන් කෑක ගහනවා.
බලාගෙන පරිස්සමෙන් ගා කලයක් කුසගෙන යනවා. පින්වත්නි ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අර එක කලේ අරන් යන හාමුදුරුවෝ ඇහුවා මොකද්ද ඔය? එතකොට අර ස්වාමීන් වහන්සේලා කිව්වා මේ සර්පෙක් වුණා. ඌ මේ කැලේට දාන්න අරන් යනවා කිව්වා. ඔබ වහන්සේලා ඔච්චර බයයිද ඔය කෑ ගහන්නේ? මෙන්න මෙහෙ දෙන්න මං ගෙනියන්න කියලා ඉල්ලුවා. එතකොට අර හාමුදුරුවෝ කිව්වා එහෙනම් ඔබ වහන්සේ ගෙනියන්න හැබැයි මේක හරි විෂ එකෙක් හොඳේ පරිස්සමට කිව්වා. හරි මං උන්ට බය නැහැ කියලා ගත්ත කලේ. අරගෙන පින්වත්නි උන්වහන්සේ අනිත් හාමුදුරුවෝ නැතුව තනියෙන්ම කැලේට අරන් ගියා කලේ. ගෙනහිල්ලා කලේ කට යාන්තමට ඇරලා දැම්ම ඇතුළට අත දාලා දැන් බලාගෙන ඉන්නවා මෝ දැන් දෂ්ට කරයි කියලා ඔහෙ නැහැ. දැන් මේ විස සර්පෙක්ලු ඇඟෙත් ගෑවෙනවා ඌ. දෂ්ට කරන්නේ නැහැ. ඊට පස්සේ හාන්දරෝ බැලුවා මේක මේ මොකේද සිල්ලරන්ද කියලා ඌ එහෙට මෙහෙට පෙරළුවා. ඊත් දෂ්ට කරන්නේ. දැන් අල්ල උඩ දානවා කලේ ඇතුලේ එක සෙල්ලම් දානවා මූ දෂ්ට කරන්නේ ඔහේ ඉන්නවා. ඊට පස්සේ ඇරලා හැලුවා බෙමට. හලලා බැලුවා කට ඇරලා දැම්ම කට ඇතුලට අත හපහංකෝ කියලා. ඊත් හපන්නේ. අර කට ඇතුලට අත දාලා හපන්නේ. මේ මොකෙද්ද කියලා සර්පයා එහෙම විසි කරලා දාලා ආය ආරාමයට වැඩියා. වැඩලා ගියා අයියෝ පොහන්සෙලා වගේ එනක මොකද්ද අර බොරුවට කලබල වෙලා කෑ ගහ අනේ ඌ මේ බබා වගේ කිව්වා. එහෙම සැරයකෙක් නෙමෙයි ඔක කිව්වා. ඒතර පින්වත්නි මේ අර හාමුදුරුවෝ ඔබ වහන්සේ කොහොමද දන්නේ සැරද නැද්ද කියලා? ඊට පස්සේ ඉතින් විස්තරය කිව්වා මෙහෙමයි ඇත්ත කතාව මට අපවත් වෙන්න ඕනේ. මට සීදී නසා ගන්න ඕනේ. මං ගිහිල්ලා ඌට කියලා කවා ගන්න බැලුවා. අන්තිමට බැරිම තැන කටට ඇඟිල්ලක් දාගෙන හිටියා. මු දෂ්ට කරේ නැහැ. දැන් අර ස්වාමීන් වහන්සේලා මෙතෙක් නොදැන හිටිය දෙයක් දැනගත්තා. මොකද්ද? මේ භික්ෂුවට ජීවිතේ එපා වෙලා තියෙන කියලා. ඉතින් එක ස්වාමීන් වහන්සේලා එක උපදෙස් දෙන්න ගියා. මේ හාමුදුරුවෝ කියනවා මට වැඩක් නෑ මට බෑ මට මේ ජීවිතේ එපා වෙලා තියෙනවා මට පැවිදි ඉන්නත් බෑ මට ගිහි ගෙදරත් එපා. ඔහොම කියනකොට පින්වත්නි දවසක් මේ ස්වාමීන් වහන්සේ මේ කෙස් රැවුල් බානකොට අර දැලිපිහිය මේ අතේ තියන් ඉද්දි හිතුණා අද නම් මම මැරෙන එක මැරෙනවමයි කියලා හිතාගෙන කල්පනා කරා මම මේකෙන් කපා ගන්නවා මගේ බෙල්ල. පින්වත්නි ස්වාමීන් වහන්සේ ගහකට හේතු වුණා. හේතු වෙලා බෙල්ල හොඳට ගහට හිර වෙන්න තියාගෙන දැලිපිහිය තියාගත්ත බෙල්ලට තියාගෙන උන්වහන්සේ හිතුවා දැන් මගේ ජීවිතේ තව සුළු මොහොතයි තත්පර ගානයි මම දැන් මේක ඇද්ද ගමන් මගේ හුස්ම ටික අවසන් වෙනවා. මම මේ තත්පර ගානේ මොකක් හරි දහම් කරුණක් හිත ජීවිතේ නැති කරගන්නවා කියලා උන්වහන්සේ විදර්ශනා කරුණු ටිකක් හිතන්න පටන් ගත්තා. හිත දැන් මේක අදින්න. පින්වත්නි පුදුමයි. අර හිත ඉන්න අතරේ දැලිපිහේ බෙල්ලට තියන් ඉන්න අතරේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ දැන් ඉතින් සීදී විනාසාගෙන ඉලි නෑනේ. දැන් උන්වහන්සේ පාඩුවේ ඉන්නවා. දැන් අර හාමුදුරුවරුන්ට පෙනුණා දැන් මේ හාමුදුරුවන්ගේ එහෙම ඉස්සර වගේ නෑ දැන් ඉතින් එහෙම ගාණක් නැතුව ඉන්න එහෙම ඉස්සර වගේ එහෙම අර පිස්සුවෙන් වගේ එහෙම මුගොත් කරන්නේ නෑ. ඒතර ඇහුවා අනිත් භික්ෂුන් වහන්සේලා මේ තමුන් වහන්සේට දැන් සීදී විනාසා ගන්න එහෙම හිතක් නැතේ කියලා ඇහුවා. අහනකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි රහතන් වහන්සේලා එහෙම සීදී විනාසා ගන්නේ නෑනේ. ඔච්චරයි උත්තරේ. මේ මන් රහත්ය අරගෙන මේක නෙමෙයි. රහතන් වහන්සේලා එහෙම සීදී විනාසා ගන්නේ නෑනේ කිව්වා. දැන් අර හාමුදුරුවෝ හිතුවා පිස්සු තද වෙලා.
මේක පාරම් මේ සීදී නසා ගන්නවා ගා හිටපු පිසු හාමුදුරුවෝ දැන් රහත් වෙලා. ඊට පස්සේ සංඝයා එකතු වෙලා කතා වුණා මේ උන්වහන්සේ මෙහෙම ගියොත් එහෙම මහා විනාශයක් වෙන්නේ ගිහියන්ටත් ඊට පස්සේ ගිහිල්ලා රහත් වෙලා ගායි මේක හරියන්නේ නැහැ මේකට විසඳුමක් ඕනේ. අපි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියමු මේ විස්තර මේ උන්වහන්සේ සිවුරු අරවල යවමු කියලා හිතාගෙන ගිහිල්ලා කිව්වා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා කවුරුවත් හිතුවේවත් නැති පැත්තක් කියනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සංඝයාට කියනවා මහණෙනි ඒ උන්වහන්සේ තථාගතෝ මගේ ලයේ උපම් පුතෙක් කිව්වා. ඒ රහතන් වහන්සේ නමක් තමයි කිව්වා. දැන් ස්වාමීන් වහන්සේලාට පුදුමයි. මොකද්ද පුදුමේ? රහත් වෙන්න තරම් ප්‍රඥාව තියෙන කෙනෙක් සීවේදී විනාසා ගන්න ඕනේ කිය මානසිකව කලකිරිලා ජීවිතේ පා වෙලා ඔයගේ පිස්සු නටයිද? ඔන්න ප්‍රශ්නයක් ආවා. ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි මෙච්චර රහත් වෙන්න ප්‍රඥාවක් තියෙනවා නම් අර වගේ විකාර කරේ සීදී විනාසා ගන්න දැඟලුවේ භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි එතන පරණ කර්මයක් තියෙනවා. අනේ ස්වාමීනි අපි ආසයිකෝ ඒ කර්මය දැනගන්න. හොඳයි එහෙනම් අහගන්න කිව්වා. මේ භික්ෂුව කාශ්‍යප බුද්ධ ශාසනයේදී හොඳට මහානදම් පිරුවා සිල්වත්ව කලින් බුද්ධ ශාසනයේදී. ඔය භික්ෂුවට යාළු හාමුදුරු කෙනෙකුත් හිටියා. ඒ යාළු හාමුදුරුවෝ එක කාලෙක සිවුරු ඇරලා යන්න ඕනි කියලා හිත හිටියා. ඒ වෙලාවේ මේ භික්ෂුව එදා ඒ ආත්මෙදී අර සිවුරු ඇරලා යන්න ඕනි කියලා හිත ඉන්න යාළු හාමුදුරුවන්ගේ හිත හැදුවා පැවිද්දට. මහණෙනි හිත හදපු එකේ ආනිසංස වලට අදටත් එයා පැවිදි වෙනවා. ඒ හිත හදපු එකේ කුසලේ රහත් වෙන්න පවා උදව් වුණා. එතකොට සංඝයා අහනවා ස්වාමීනි එතකොට ඇයි ඒ සීදී නසා ගන්න ගියේ? මහණෙනි එදා ඒ හිත හදලා ඒ යහළු භික්ෂුන් වහන්සේත් එක්ක මේ දෙනම ලිඳට වැඩියා පැම්පහසු වෙන්න. ඔතෙන්දි වෙච්ච ප්‍රශ්නයක් තමයි කිව්වා දුරදිග ගියේ. පැම්පහසු වෙන්න ලිඳ ළඟට ගියාට පස්සේ සිවුරු ටික හොද ඉන්න ගමන් සිවුරු ඇරලා යන්න හදපු කතාවට මාතෘකාව හැරුණා. බලන්න ස්වාමිනී ඔබ වහන්සේ දා මගේ හිත හැදුවේ නැත්තම් අද මම හොදන්නේ සිවුරු නෙමෙයි නේද? ෂර්ට් මේ සරන්නේ හොදන්නේ කියලා දැන් විස්තර කියනකොට ෂර්ට් නෙමෙයි ඉතින් මට සායවල් ගවුනුත් හොදන්න වෙයි එහෙනම් මේ වෙලාවේ. කියලා දැන් ඔහොම කියන ගමන් කිව්වා මේ එහෙනම් ඉතින් අද මේවා ටික හොදන්නේ ඔබ වහන්සේ කිව්වා. මේ මගේ සිවුරු ටික එහෙනම් අද මම නෙමෙයි හොදන්නේ ඔබ වහන්සේ කිව්වා. ඒ මොකෝ කියලා හො. නෑ ඉතින් මම ගියාට පස්සේ මේවා ඉතින් ඔබ වහන්සේටනේ කියලා ඔක කියුණා. ඒ කාලේ ඉතින් සිවුරු හරි අඩුයි පින්වන්දි. හාමුදුරු කෙනෙක් අපවත් වුණත් සිවුරු ඇරලා ගියත් ඒවා තව හාමුදුරු කෙනෙකුට තමයි බාරගන්නේ වෙන හාමුදුරු කෙනෙක් පොරවනවා. ඉතින් දැන් අර හිත හදපු මේ අපි කියන හාමුදුරුවෝ කල්පනා කළා යන්න දෙන්න තිබ්බේ. අර සිවුරු ටික හම්බෙනවනේ. ගියාන. දැන් මේ හාමුදුරන්ගල වැඩ කරන්න ගත්ත අපරාධ හිත හැදුවේ. මට ඕක මතක්ුන්නේ නැහැ නේ කියලා. ඒ කොළුවේ තියන් ඉන්නකොට අර යාළු හාමුදුරන්ට ආපහු සැරයක් පින්වත්නි හිත වැටුණා. මේ හිත කියන එක විශ්වාස නැහැනේ කොච්චර හදාගත්තත්. සමහරවිට දැන් කවුරු හරි කෙනෙක් අපිව මුණ ගැහෙන්න ඇවිල්ලා හිත හදාගෙන යනවා. අනේ ස්වාමීන් වහන්සේ හොඳට හිත අද නම් හරි සහනයක් දැනෙනවා හිත හොඳට හැදුණා මෙහෙමයි කියලා. ඉතින් ඒක නිට්ටයද? ඒ හිත හැදුණයි කියන එක නිට්ටයද? නෑනේ. ආයි දවසක මේක වෙනස් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හිතේ ස්වභාවය ඒකයි. අර හිත හදාගත්ත යාළු හාමුදුරුවන්ට ආයි සිවුරු ඇරලා යන්න හිතුණා. හිතුණාට පස්සේ දැන් ඔන්න පොට පෑදුනා. දැන් මේ හාමුදුරුවෝ කල්පනා කර හිටිය අපරාධිදා යන්න දෙන්න තිබ්බේ කියලානේ. දැන් මේ පාර අර එදා වගේ සිවුරේ ඉන්න උපදෙස් නැහැ. මොකෝ කරේ? මටත් එපා වෙලා තියෙන්නේ අප්පා. කියලා මේ
ඇත්තමයි. මමත් හිතුනොත් දමල ගහලා යනවා මෙහෙමයි කියලා දැන් කතා කරන්නෙම යන පැත්තට. මේක හරියන්නෙම නැහැ. යම් කියන තැනට තමයි දැන් කතා කරන්නේ. ඊට පස්සේ අර හාමුදුරුවෝ කුටියට දැන් උනාසෙත් දැන් යමුම කියන තැන තීරණේ හිටියා. දැන් මේ හාමුදුරුවෝ බොරුවට සිවුරල්ලා යන් කියන්නේ යාළු හාමුදුරුවෝ ඇත්තටම හිතාගත්ත එහෙනම් දෙන්නත් එක්කම යන් කියලා. කුටියට ගිහලා ඉන්න ගමන් කල්පනා කරා එදා මට අච්චර උපදෙස් දුන්න කෙනා එකපාරට ඇයි දැන් මේ වෙනස් වුනේ? උන්වහන්සේ නිකමට හිතුණා අර සිවුරු ටික ගැන කිව්ව එකත් එක්ක මොකක් හරි ආසාවක් ආවද නැහැ කියලා. පස්සේ හාමුදුරන්ට හිතුණා එහෙම වෙන්න පුළුවන්. උන්වහන්සේගේ වාසනාවට පින්වත් උන්වහන්සේ ආපහු සිවුරේ ඉන්න තනියෙන් හිත හදාගත්තා. තනියම. අපේ මේ කියන භික්ෂුවගේ උපකාර නැතුව තනියෙන් හිත හදාගත්තා. බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා මහණෙනි අර සිවුරේ ඉන්න හිත හදපු පිනට මහාන වෙන්න හිතෙනවා. මහාන වෙනවා. ආයි සිවුරු අරින්න වචනයක් හරි දුන්න එකට ඒ අකුසලේ බලන්න වචනයක් දුන්නේ සිවුරු ඇරලා ගියෙත් නැහැ. නිකන් අරකට උල්පන්දමක් දුන්නේ. ඒ වචන ටිකට මහණෙනි ආත්ම ගණන් ඔය විදිහට කලකිරෙනවා ජීවිතේ. සියදි විනාසා ගන්න හදනවා. සිවුරේ ඉන්න බෑමයි කියලා හිතනවා. මහාන වෙන ආත්මවල. මහණෙනි මේ පුංචි කර්ම විපාකයක් මේ තරම් හිතේ පීඩනය ඇති කරනෝ කියලා බුදුරජාණන් වහන්සේ විස්තරේ කියනවා. බලන්න පින්වත්නි ඔබ හිතලා අපි නොදැන හිටියට අපේ ජීවිතවල සමහර ලාවට එක සැරේට කවුරුත් හිතන්නේ නැති විදියට සල්ලි ප්‍රශ්නෙකුත් නැතුව කාගෙන්වත් මොකොත් ප්‍රශ්නයක් නැතුව එකපාරට ජීවිතේ පා වෙලා මට කවුරුත් නැහැ වගේ තනි වෙලා වගේ හිතෙන අවස්ථා පිටිපස්සේ අපි නොදන්නා අප විසින් කළ යම් අකුසල් තියෙන්න පුළුවන්. දැන් ඕකාස්සට තව ප්‍රශ්නයක් ආවා අර හාමුදුරුවරුන්ට. උන්වහන්සේලා අහනවා මේ ස්වාමීනි දැන් ඒක හරි. එතකොට අර සර්පයා විස සර්පෙක් කියලා අපි හොඳටම දැක්කා. අපි හොඳටම දැනගත්ත මේක හරි භයානක විස සර්පෙක්. මේ භික්ෂුව අර සර්පයාගේ කට ඇතුළට අත දාලවත් දෂ්ට කරේ නැත්තේ. ඒකේ මහණෙනි වෙනම කතාවක් තියෙනවා එක. ඔය සර්පයා ආත්ම ගානක් ඔය භික්ෂුව උපදින බොහෝ ආත්මවල සේවකයා වෙලා ළඟ හිටපු කෙනෙක්. ඒ හිතේ පුරුද්ද තාම මේ සර්පයාට තියෙනවා. සමහර ලාවට පින්වත්නි හරි භයානක සත්තු සමහර අයට හිතාගන්න බැරි විදිහට හීල වෙන අවස්ථාවක් ඇත දැකලා ඇති. සංසාරගත දේවල් වෙන්න පුළුවන්. දැන් මේ හාමුදුරුවෝ අර විස සර්පයාගේ කටට අත දාලවත් ඔහේ හිටියා. මුකුත් නැතුව. ඒ කියන්නේ සර්පයා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබිලා මේ දැකලාද? නෑ. නමුත් හිතට දැනෙනවා යටත් වෙන්න හිතෙනවා. යටත් වෙනවා. එච්චර විස සර්පයෙක් වුණත් යටත් වෙලා පින්වත්නි. එදා ඉඳලා ඒ රහතන් වහන්සේට කියන්නේ සප්පදාස මහ රහතන් වහන්සේ. එසේ දිවෙන අසා ගන්න ගිය ස්වාමීන් වහන්සේගේ නම සප්පදාස මහ රහතන්. සප්පදාස කියන්නේ සර්පයා වැඩකාරයා වෙලා හිටියා කියන එක. එතකොට මේ බුද්ධ ශාසනයේ හිටපු රහතන් වහන්සේලා බලන්න එහෙනම් ජීවිතේ නැති කරගන්න සීදී විනාසා ගන්න හිත හිටපු අයටත් පින්වත්නි රහත් වෙන්න පින තිබුණා. මතක තියාගන්න ඔය ඇත්තෝ. අද සමහර වෙලාවට මේ පිස්සු කියෝ ජීවිතේ නිකන් මහා බොළඳ විදිහට ලාමක විදිහට හිත ඉන්න මිනිස්සෙක් වුණත් අපි දන්නේ රහත් වීමේ මහා ප්‍රඥාවක් තියෙන ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. කර්ම විපාකයක් නිසා මේ මිනිස්සයා අද යම්කිසි මට්ටමක වැටිලා ඉන්න වෙන්න පුළුවන්. අපි ඒ වගේ අයට උදව් කරන්න ඕනේ. කොහොමද උදව් කරන්න ඕනේ? උදව් කරන්න ඕනේ කියන එක දැනගන්න මම තව සිද්ධියක් කියන්නම්. මේකත් මේ හාමුදුරු කෙනෙක් සිවුරු ඇරලා යන්න හදපු සිද්ධියක්ම තමයි. මේ සිද්ධිය වෙන්නේ ලංකාවේ. හැබැයි මෑත කාලේ නෙමෙයි. බොහොම අතීතේ මේ අටුවාවල තියෙන කතාවක්. ලංකාවේ වෙච්ච සත්‍ය සිද්ධියක්. මේ සිවුරු ඇරලා යන්න හදන තරුණ ස්වාමීන් වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ලංකාවේ රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ මේ කියන තරුණ ස්වාමීන් වහන්සේ පින්වත්නි එදා
කන්දක ගල්ලෙන දෙකක පිණ්ඩපාතෙත් කරගෙන භාවනා කරගෙන හිටියා. ඔහොම ඉන්නකොට අපි දැන් මේ කියන්න යන තරුණ ස්වාමීන් වහන්සේට අර ප්‍රශ්නේ ආවා. මොකද්ද? සිවුරු අරලා යන්න ඕනේ කියලා. රහතන් වහන්සේට ගිහිල්ලා කිව්වා. හොඳ ඒකයි එදා ගුරුවරයාට ගිහිල්ලා කියනවා සිවුරු අරලා යන්න ඕන නහම දැන් අද නම් හොරෙන්ම පයින්නෝනේ. අද වෙන්නේ ගොඩක් වෙලාවට කලින් සිවුරු අරලා ගියපු කෙනෙක්ගෙන් උදව් අරගෙන කාට හරි සිවුරු අරින්න ඕන ගමන් කලින් සිවුරු අරපු කෙනෙක්ගේ උදව් අරන් යනවා. කොහොමද දැන් කලින් සිවුරු අරපු කෙනාගේ කර්මය? මොකද එයත් බලනවා දෙයා ගියාට පස්සේ යාට දැනෙනවා මේ මං හරි අපරාධයක් කරගත්තේ සිවුරෙන් ඇවිල්ලා. අඩුතරමේ ඒක උපදේශ දෙන්නේවත් නැහැ. සිවුරු අරලා යන්න හදන හාමුදුරු කෙනෙකුට. මේ මමත් මේ ඇවිල්ලා හරි විනාශයක් කරගත්ත මට මෙතෙන්ට ආවට පස්සේ දැනෙනවා මේකේ ආපු මෝඩකම කියලා. අනේ ඔබ වහන්සේ මෝඩකම නම් කරගන්න එපා කියලා උපදේශ දෙන්නේ නැහැ. අර ඊරිසියාවට. දැන් තමන් මෙතන ඇවිල්ලා වලේ වැටලා අර හාමුදුරු හොඳට පැවිදි ඉන්නවනේ. එන්න හදනවනේ ඒකට ඊරිසියාවට උදව් කරනවා. ඉතින් අර සිවුරු ඇරලා යන්න හදන කෙනාත් හිතන්නේ හොඳ මිත්‍රෙක්. හොඳ කල්යාණ මිත්‍රෙක්. පින්වත්නි කර්ම ඩබල් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් Taman සිවුරු ඇරලා ගියාම අදිවට තව හාන්දර කෙනෙකුට සිවුරු අරින්න උදව් කරනවා කියන්නේ දැන් අර අපි කියපු සිද්ධියත් එක්ක හිතලා බලන්නකෝ ආත්ම ගණන් විඳවනවා ඊට පස්සේ ඕවා. ඒ කියන්නේ සිවුරක් අරින්න හිතිච්ච කෙනෙකුට වචනකින්වත් උල්පන්දම් දෙන්න එපා. පින්වත්නි දැන් මේ තරුණ භික්ෂුව ගිහිල්ලා ලොකු සයන්හන්සට කිව්වම ස්වාමීනි මට සිවුරේ ඉන්න හිතෙන්නේ නැහැ යන්න හිතෙනවා මට ඔබ වහන්සේකට අවසර දෙන්න කියලා වැඳලා කියනකොට ලොකු ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන බැලුවා මේ භික්ෂුව ඇයි මෙහෙම හිතන්නේ මේ භික්ෂුවගේ අතීත ජීවිත විමසලා බැලුවා මේ ලොකු සයන්හන්ස පුබ්බේ නිවාසානුසති ඥානෙ තීච්ච භික්ෂුව උන්වහන්සේ දැක්ක අතීතේ කර්ම විපාකයක් මේ වෙලාවේ උන්වහන්සේට බලපානවා අද පින්වත්නි එහෙම අතීතයේ විපාකයක් නිසා මෙහෙම යන්න හිතෙනවා ඇති කියලා ලොකු සයන්හන්සලට හිතෙනවා හරි අඩුයි. අර ඉස්සෙල්ලා මං ගෝ වගේ එකක් දිහා තමයි ඉස්සෙල්ලාම බලන්නේ. ඒ උන්වහන්සේට කවුරු හරි හම්බුණාද කියලා හයි. එතකොට පින්වත්නි මේ ලොකු ස්වාමීන් වහන්සේ හිතුවා මම මේ භික්ෂුවට උපක්‍රමශීලීව උදව් කරන්න ඕනේ. අන්න ඒක වටිනවා. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මානසික වැටිච්ච කලකිරිච්ච ප්‍රශ්නක ඉන්න කෙනෙකුට උදව් කරන්න ඕනේ උපදේශයට වැඩිය පුළුවන් තරම් උපක්‍රමශීලීව. මේ රහතන් වහන්සේ අර ගෝල භික්ෂුවට කිව්වා ඔය උන්වහන්සේට යන්න අවශ්‍ය නම් ඉතින් මට මොකොත් කියන්න අමාරුයි. හැබැයි මම මේ නමට කියලා පොඩි උදව්වක් කරගන්න හිටියේ පුළුවන් නම් ඒක කරලා යන්න කිව්වා. මේ තරුණ හාමුදුරුවෝ හරි ආදරේ ලොකු සයන්හන්සේට. ස්වාමීනි එහෙනම් මගේ ජීවිතයේ ඔබ වහන්සේ වෙනුවෙන් කරන අන්තිම උපකාරය වෙන්නේ නැති මම ඒක කරන්නම් කිව්වා. මොකද්ද කියලා ඇහුවා. කිව්වානේ ස්වාමීනි මේ පොඩි නම මම මේ ඉන්න ගල්ලේනේ මට ටිකක් කන්ද නගින්න දැන් අපහසුයි. මට මේ උඩ ලෙනට එන්න ටිකක් අපහසුයි. ඇත්තටම අපහසුකම් තියෙනවා. නමුත් උන්වහන්සේට දැන් මේ ලෙන එහෙම එපා වෙලා නෙමෙයි. උන්වහන්සේ කියනවා මට මීට වඩා නම මේ පහළ තියෙන ලෙනක් හදාගන්න තිබ්බනම් හොඳයි පුළුවන් නම් ඔබ වහන්සේ පල්ලෙහා තියෙන ලෙනක් මට හදලා දීලා යන්න කිව්වා. අර භික්ෂුව පින්වත් අර තරුණ හාමුදුරුවෝ හරිය ආසාවෙන් ගිහිල්ලා කන්ද පල්ලෙහා තියෙන ලෙනක් සකස් කරලා සුද්ධ කරලා පිරිසිදු කරලා ගල් ගෙනල්ලා මැටි අනලා බිත්ති බැඳලා ලෙනේ ඉස්සරහා ඒක කටාරම වගේ කඩලා හදලා වැහි වතුර ඇතුළට එන්නේ නැති වෙන්න හදලා ඒ කිට්ටුව වැසිකිළියකුත් සකස් කරලා ඔක්කොම අංග සම්පූර්ණව නිමා කළා දවස් කීපයක් තිස්සේ. මේ සිගුරු ඇරලා යන්න කලකිරිච්ච හාමුදුරුවෝ. උන්වහන්සේ දැන් අර කුටිය ලෙන ඒ රහතන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දවස් ගාණක් හදනකොට හැමතිස්සෙම හිත හිටියේ මේ මං කරන අන්තිම පින වෙන්නේ නැති මගේ පැවිද්දේ කියලා හිත තමයි කළේ. ඒ නිසා හිතේ පැහැදීම හොඳට හැදුනා. ලෙන හදලා ඉවර වෙලා ලොකු සයන්හන්සට ගිහිල්ලා ආසාවෙන් කිව්වා. ලොකු සයන්හන්සෙත් විටින් විට එනවා. වැඩම කරලා බලනවා. බලලා ඉතින් උපදෙස් දෙනවා. ඔය නමට ඉතින් මේවා සංසාරේ පුරාවටම
වටිනවා මෙහිමයි කියලා අර ඒ කුටි පූජාවේ සෙනසුන් පූජාවේ තියෙන ආනිසංස ගැන වේලාම සූත්‍රේ කරුණු වගේ වටින කරුණු හැමතිස්සෙම මතක් කරනවා. ඒක දැන් මේ මතක් කරපුවත් අර හාමුදුරුවන්ගේ ඔළුවේ වැඩ කරනවා. පින්වත්නි ලෙන පූජකලා ලොකු සයන්හන්සට පූජ කරලා හෙට සිවුරු අරින්න කියලා හිතාගෙන ඉද්දී රාත්‍රී ඇවිල්ලා ලොකු සයන්හන්සට කියනවා ස්වාමීනි මට බෑ මේ සිවුර දාලා යන්න කිව්වා. ලොකු සයන්හන්ස දන්නවා මේක වෙයි කියන එක. මොකක්ද උනේ? තීච්ඡ කර්ම විපාකේ වැහෙන පුණ්‍ය විපාකයක් ඊට වඩා බලවත් පුණ්‍ය විපාකයක් උන්වහන්සේගේ ජීවිතයට එකතු කෙරුවා. ditta ධම්ම වේදනියව. මොකද සිවුදිකින් වඩින සංඝයා වෙනුවෙන් කියලා කුටියක් පූජා කරනකොට ලෙනක් හදලා පූජා කරනකොට ඒකේ ආනිසංස පින්වත්නි බුදුරජාණන් වහන්සේව ජීවමානව හම්බෙලා උපස්ථාන කරනවට වඩා තියෙනවා. ඒක වේලාම සූත්‍රයේ තියෙනවා. කිසිම මාර්ගඵලලාභියෙකුට උපස්ථාන කරලා ලැබෙන පිනටවත් සම කරන්න බැරි මහා පිනක් තියෙනවා ඒ කුටි පූජාවේ. ඉතින් ඒතරේ බලවත් පිනක් උන්වහන්සේට රැස් වුණා. සිවුරු ඉන්නේ හිත ආවා. දැන් බලන්න එතකොට කලකිරුනේ කර්මයක් නිසා ඒක විසඳගත්තෙත් කර්මයකින්මයි පුණ්‍ය කර්මයකින්. කර්මජ විපාකයක් විදිහට එන ඒවා විතරයි මම මේ කියන්නේ. යම් කිසි කෙනෙකුට කර්මජ විපාකයක් විදිහට කලකිරීම පසුතැවීම එපා වීම තියෙනවා නම් තමන්ගේ මනසට ඇවිල්ලා හොඳම දේ තමයි පින්වත්නි පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත පුරුදු කරන්න පුළුවන් පරිසරය ඇසුරු කරන්න. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. පුළුවන් නම් යන්න රුවන්වැලි මහා සෑය ළඟට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ දිහා අඩුතරමේ බලාගෙන උන්වහන්සේට තමන්ගේ හිතේ දුක හරි කියන්න. ඒ කියනකොට එතන ගෞරවයෙන් වන්දනා කරන්න, පිරිත් සජ්ජායනා කරන්න. ඒ කරනකොට හරි සංඝයාට උපස්ථාන කරන්න. ස්වාමීන් පිරිමි කෙනෙක් නම් ඔබ ගිහිල්ලා ස්වාමීන් වහන්සේට මොකක්ද සිවුරක් හරි හොදලා දෙන්න. මොන විදියෙන් හරි ගිහිල්ලා උපස්ථානයක් හරි කරලා ඒ තමන්ගේ මානසික පීඩනේ නැති කරගන්න සමහර විට ඒ හේතු වෙන්න පුළුවන්. මේ එක්තරා පැත්තක් මේ ඔබට පෙන්වන්නේ. ජීවිතේ පින්වත්නි කලකිරීම පසුතැවීම එක සැරේට හිතන්න නැතු වෙන අයට මේ කාරණාව ගැන අවධානය යොමු කරන්න වාස්‍ය ලැබෙන්නට කියලා ආශිර්වාද කරන අතරේ මනස ශක්තිමත්ව තියාගන්න කලකිරීම ප්‍රශ්න එන්න කලින්ම අපි මනස හදා ගන්න ඕනේ. හරියට නිකන් 30ක් ආවට පස්සේ ලින් හාරන්න යන්නේ නැතුව කල් ඇතුව ලිඳ හාරලා තියා ගන්නවා වගේ. ඒ නිසා ඔබේ මනස සැහැල්ලුවෙන් තියෙන කාලේ හැකිතරම් ජීවිතය අවබෝධ කරන ධර්මය හොයන්න. පුළුවන් නම් භාවනා කරන්න උත්සාහ කරන්න. හිත වැඩිච්ච කෙනෙක්, භාවනාව වැඩිච්ච කෙනෙක් කවදාකවත් මානසික වැටෙන්නේ. සමහර විට කියනවා භාවනා කරලා පිස්සු හැදෙනවා කියලා. ඒක බොරු කතාවක්. ඒ තමයි අර මානසිකව අවුල් වෙලා පිස්සු හැදෙන්න මේ එන කෙනෙක් හැමතිස්සෙම තනි වෙන්න බලනවා. එහෙම කෙනෙක් තනි වෙන්න කියලා උපක්‍රමයකට භාවනා කරන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම කෙනා භාවනා කරන්න ගත්තා කියලා භාවනාවක් කරන්නේ එයා S2 පියාගෙන වාඩි වෙලා ඉඳි මිනිස්සුන්ට පේනවා භාවනා කරනවා කියලා. හැබැයි එයා ලෝකේ හතර වටේ හැමදේම අනම්මනම් හිත ඉන්නේ. භාවනාවක් වෙන්නේ නැහැ. ලෝකේ පුරා හිත දුව ඉන්නකොට අඩුතරමේ තමන්ගේ ප්‍රශ්නේ තව කෙනෙකුට කියන්නවත් යන්නේ නැතුව අර එහෙම S පියාගෙන භාවනා කරනවා වගේ ලෝකෙත් රවට්ට හිතේ ඉඳලා අන්තිමට පිස්සු හැදෙනවා. ඒතර බලන් ඉන්න මිනිහා කියනවා අන්න භාවනා කරලා පිස්සු හැදිලා කියලා. භාවනා කරලා පිස්සු හැදෙනා නෙවෙයි පිස්සු හැදලා භාවනා කරන්න ගත්තා. ඒත් කරපු ඇති භාවනාවක් නැහැ. ඒකෙන්ද ඔබට මතක් කරනවා මිනිස්සුන්ගේ හිතවල ස්වභාවයේ අපි හැම දිනාටම පොදුයි. මේ ඉන්නවා එක පාට වැටෙනවා. ඒ හින්දා පින්වත්නි මනස ශක්තිමත් වෙන වැඩපිළිවෙලකට ඔබ එන්න ඕනේ. අද පින්වත්නි නවම්පුර 15ක පොහොය දවසේ net FM රේඩියෝව තුල මාසිකව පවත්වන ශ්වේත පූජා සජීවී වැඩසටහනේ රාත්‍රී විශේෂ ධර්මානුශාසනාව මේ විදිහට අවසන් වෙන මොහොතේ මනස කඩා වැටෙන අවස්ථාවලට එක්තරා පැත්තක් සහ ඒ සඳහා විසඳුමක් අපි මේ වෙලාවේ සාකච්ඡා කළේ. හැමෝම කැමති මනස හදාගන්න. බුද්ධ ශාසනයේ තියෙන අපිට මනස හදාගන්න.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා විතරයි දන්නේ අපි පින්වත්නි කර්මය නිසා මේ ලෝකයේ සිද්ධ වෙන රෝග තියෙනවා කියලා. කර්මජ රෝග කියලා දෙයක්. මානසිකවත් බලපානේ කර්මජ රෝග අද අපි මේ විදිහට දැනුවත් වුණා. ඔබ හැම දිනාටම කර්මයෙන් නිදහස් වෙන්න සදහටම ධර්මයේ උපකාරී වෙත්වා කියලා ආශිර්වාද කරනවා. මානසික පීඩාවන් මානසික ආතති මානසික වියවුල් වලින් මිදෙන්නට ඔබට හැම වෙලාවෙම හිත පින තුලම පවත්ව ගන්න කුසලය තුලම පවත්ව ගන්න භාග්‍ය ලැබෙත්වා සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු